නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැම දිනා කෙරෙහිම අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට ලැබෙනවා කියලා කියන්නේ ඒක ඔබ ලබන මහඟු අවස්ථාවක්. ධර්මයේ තමයි ඒකායන සැනසීම ඒකායන නිවීම ලබා දෙන්නට පුළුවන්කම තිබෙන එකම දේ බවට පත්වන්නේ. ලෝකේ ජීවත් වෙනකොට අපි මොන යම් දෙයක් ගොඩනැගුවත් මොන යම් තත්වයක ජීවත් වුණත් ඒ කිසිම දෙයකට පිහිට පිලිසරණ පිනිස පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකේ ජීවත් වෙනකොට නොඑක් ප්‍රශ්න හමුවේ නොඑක් ගැටලු හමුවේ ඒ වගේම නොඑක් මනෝභාවයන් හමුවේ බොහෝ අවස්ථාවන්හි අපි මුලාවටපත් වෙනවා. ඒ මුලාවට පත්වන අවස්ථාවන්හිදී අපේ චිත්තසංතානය නැවත අපි කොහොමද ධර්මයේ වෙත අරගන්නේ අපි කොහොමද නැවත ධර්මයේ පුරුදු කරන තැනකට පත් කරගන්නේ කියන එක සම්බන්ධයෙන් ඇතැම් වෙලාවට බොහෝ දිනකට දැනුවත් වීම බොහොම අඩුයි. අන්න ඒ නිසාම තමයි අපි ඒ කරුණු කාරණා පිළිබඳව තේරුම් අරගෙන සිටිය යුතු වෙන්නේ. බොහෝදුන් චිත්තසංතානයක් සෑම මොහොතකම කෙලෙසයකටම බර වෙලා කෙලෙසේ වෙතම නැඹුරු වෙලා තියෙන්නේ. හිත පුරුදු කරලා තියෙන්නේ කෙලෙස් වලට අනුරූපීව ගමන් කරන්නට. ඒ හින්දා තමයි වැරදිලාවත් ඔබට අලෝභය අනුව හිතනවට වඩා ලෝභය අනුවම හිතෙන්න පටන් අරගෙන තියෙන. වැරදිලාවත් අලෝභය අනුව හිතෙන්නේ නෑ. ලෝභය අනුව තමයි හිතෙන්නේ. රූපයක් දැක්කම ලස්සන දෙයක් දකින්න තමයි හිතේ කැමැත්ත තියෙන්නේ. ඒ වගේම අරමුණක් එක්ක ගැටෙන තැනට තමයි මනස බොහොම ඊටාම ඉක්මනින් යොමු වෙන්නේ. ඒකෙදි මෛත්‍රිය කියන දේ ඉදිරිපත් වෙනවට වඩා මනුස්ස චිත්තසංතානය බොහොම ඉක්මනින් ගැටීම් කියන තැනටපත් වෙනවා ඊට සුදුසු අරමුණක් ලැබෙනකොට. එතකොට ප්‍රිය රූපේහි අදිමුච්ඡනය එතන ඇලෙන බව ඇති වෙනවා. අප්‍රිය අරමුණෙහි ගැටීම ඇති වෙනවා. මේක තමයි පුහුදුන් චිත්තසංතානයක ස්වභාවය. ඒකට හැම වෙලාවකදීම මේ ඇලීම සහ ගැටීමෙන් යුක්තව වාසය කරන මනසක යම්කිසි ආකාරයකින් නිර්වේදයේ පැත්තට මෙහෙවීමක් සිදු කරන්නට යනකොට ඒක පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද මේ මානසික ක්‍රියාකාරීත්වය හැම වෙලාවකදීම කාමයේ පැත්තට ඒ අනුසාරයෙන් ඇතිවෙන සිතුවිලි වලට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. අන්නේ හේතුව නිසා පහසුවක් නැහැ කුසලයේ පැත්තට හිත නැඹුරු කරනවා කියන එක. එහෙම නැතිනම් හොඳ පැත්තකින් තමන්ගේ මනස අරගෙන යනවා කියන දේ කරන්නට ලේසියෙන් කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දහම් පර්යායන් අපිට ඊටාම වැදගත් වෙනවා. අපේ මනස අපි සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තේරුම් ගන්නට යනකොට. එතකොට අපේ මනස වෙනස් වෙන ආකාරය පිළිබඳව වෙනස් වෙන ස්වરૂපය පිළිබඳව ඒ වෙලාවට අපි මෙනෙහි කළ යුත්තේ කුමන ආකාරයේ මානසිකාරයන්ද කියන එක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් වෙනකොට තමයි අපිට මේ ප්‍රතිපදාව නිවැරදිව පුරා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ පියාගේ සහෝදරියගේ පුත්‍රයාට තිස්ස භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්ව දහම් පරයයක් දේශනා කරනවා. සවැත් නුවර වැඩ ඉන්නකොට මේක දකින්න පුළුවන්කම තියෙන මේ සූත්‍රයේ සංයුක්ත නිකායේ කන්දක වග්ගයේදී. එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට මේ තිස්ස කියන භික්ෂුන් වහන්සේ ටික දවසක් යනකොට
පැවිද්දට ආවට උන්වහන්සේට පැවිද්දේ රැඳී සිටින්නට තරම්ම ප්‍රිය බවක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ කය බොහොම බරට වැටෙනවා. ඒ වගේම උන්වහන්සේට නිතරම තීන මිද්දෙන් පීඩාවටපත් වෙනවා. හරියට අපි සාමාන්‍ය වචනෙන් කියනවා ආතප්පාතක් නැතුව ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒකට පාලියෙන් කියනවා දිසාපින පක්ඛායන්ති කියලා. දිසාවනුත් වැටහෙන්නේ නැහැ කියලා. මොන පැත්තටද යන්න ඕන කියලාවත් වැටහෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒකේ සාමාන්‍ය ව්‍යවහාරය ඇතුලේ අපි කියනවා ආතක් පාතක් නැතුව ඉන්නවා කියලා. එතකොට අන්න ඒ විදිහට තිස්ස භික්ෂුන් වහන්සේගේ ස්වභාවයක් ඇති වෙලා තිබුණා. ඒක උන්වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලාට දැන්නවා ස්වාමීනි මට මගේ කය හරි බර ගතියක් දැනෙනවා. ඒ වගේම මට තීන මිද්දේ බොහොම බහුලයි. හැම වෙලාවකදීම නිින්ද යනවා. මට මේ දිශාවන් පවා මට වැටහෙන්නේ නැහැ කියලා මගේ හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අනබිරතෝච බ්‍රහ්මචර්යයන් චරාමි මම මේ බ්‍රහ්මචර්යාවෙහි අබිරතව වාසය කරන්නේ නැහැ. මේ ප්‍රතිපදාව කැමැත්තෙන් පුරන්නේ නැහැ. මට මේ ධර්මයේ පිළිබඳව මේක කොහොමද මේක ස්වාක්ඛාතද මේක කළොත් මට ප්‍රතිඵල ලැබෙයිද නැද්ද මේ පිළිබඳව ධර්මයේ පිළිබඳව මට විචිකිච්ඡාවක් තියෙනවායි කියලා අනෙක් භික්ෂුන් වහන්සේලාට දැන්නවා මේ තිස්ස කියන ස්වාමීන් වහන්සේ. එතකොට අතකෝ සම්බහුලා බික්කු යේන භගවා තේනුපසං කමින්සු. එතකොට මේ අනිකුත් භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය තැනට එළඹියා. එළඹිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව ඉඳලා මේ කියන මේක දන්වා සිටියා මේ තිස්ස ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහේ දෙයක් අපිට කියනවා. උන්වහන්සේ බොහොම කම්මැලි කමෙන් ඉන්නේ. උන්වහන්සේගේ කය බොහොම බරයි කියලා කියනවා. උන්වහන්සේට දිශාවනුත් වැටෙන්නේ නැතුව යනවා. උන්වහන්සේ කැමැත්තෙන් නෙමෙයි මේ බ්‍රහ්මචර්යාව පුරන්නේ. උන්වහන්සේ මේ ධර්මයේ පිළිබඳව සැකයෙන් වාසය කරනවා. මේක මේ කිව්වට ස්වාක්ඛාතද මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද? මෙන්න මේ ආකාරයේ මානසික මට්ටමක තමයි වාසය කරන්න කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දැනුවත් කළා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා මේ දැනුවත් කිරීමෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා තිස්ස හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන් කතා කරනවා කියලා ආමන්ත්‍රණය කරන්නට කියලා කිව්වා. තිස්ස හාමුදුරුවන් එතනට කැඳවලා භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ගෙන් අහනවා මේ ඔබ ඇත්තද මෙහෙම භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ විදිහට මේ තිස්ස ඔබේ කය බරව වැටෙනවා තීන මිද්දෙන් පීඩාවටපත් වෙනවා අර කියපු විදිහට බ්‍රහ්මචර්යාව කැමැත්තෙන් නෙමේ පුරන්නේ මේ කියන කතාව ඇත්තද කියලා තිස්ස හාමුදුරුවන්ගෙන් විමසා සිටිනවා. ඊට පස්සේ එවම් බන්තේ ස්වාමීනි එහෙමයි මට ඒ විදිහ දෙයක් තියෙනවා මගේ හිත එකඟ වෙන්නේ නැහැ මට මේ ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාවක් තියෙනවා මට මේක කරන්න පුළුවන්ද බෑද කියලා මේ විදිහට උන්වහන්සේගේ තියෙන මානසික මට්ටම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේහි ආරෝචනය කරනවා දන්වා සිටිනවා. එතකොට දැන් මේ මානසික මට්ටම තිස්ස හාමුදුරන්ට විතරක් පොදු වුණ දෙයක් නෙමෙයි. ඒක කාටත් පොදු වුණ මනෝභාවයක්. ඔබටත් හැම අවස්ථාවකදීම භාවනානුයෝගීව ඉන්න ගත්තත් ඔබටත් පුළුවන් කමක් නැහැ විදිහට ඉන්න. ඒකට සමහර අවස්ථා තියෙනවා ඔබට ඇතැම් වෙලාවට ගෙදරක හිටියත් ඒ වැඩ කටයුතු ටික කරලා විවේකයක් ලැබෙන වෙලාවට ඒ වෙලාවට හිතෙන්නේ නැහැ අර ධර්ම මානසිකාරයක් තුළ ඒ දෙන්නේ ඒ වෙලාවට හිතෙන්නේ ඒකත් තව වැඩක් විදිහට. ඒකට හිතෙනවා නිදහසේ එක්ක ටීවී එකක මොනවා හරි දෙයක් බලන්න එහෙම නැතිනම් තව මේ මනස පිනවන්න දෙයක් අපි හොයන්නට උත්සාහවත් වෙන අවස්ථා තමයි බොහෝ කොට වැඩිපුරම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක ඒ නිසා මේ ප්‍රතිපදාවක යනකොට ඒ අවස්ථාව පවා ඒ සිද්ධ කරන කටයුත්ත පවා ප්‍රධාන වශයෙන්ම බලපානවා ඒ ප්‍රතිපදාව සාර්ථකව පුරා ගන්න. ඒකයි මේක තිසහාමුදුරන්ට විතරක් තිබුණ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබට ඒ වගේම අප කාටත් ඒක පොදුවේ ගත්තාම තිබෙන ගැටලුවක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ මනෝභාවය දුරු කරන්නට අවශ්‍ය නිසා තිසහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න විමසනවා. තිසහාමුදුරුවොත් ඒකට පිළිතුරු ලබා දෙනවා. එතකොට මේ සාකච්ඡාව ඇති වෙන්නේ මොකක් පිළිබඳවද? මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව. තංකින් මඤ්ඤසි තිස්ස රූපේ අවිතරාගස්ස අවිගත ඡන්දස්ස අවිගත ප්‍රේමස්ස අවිගත පිපාසස්ස අවිගත පරිලාහස්ස අවිගත තණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤතා භාවා උපජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාති.
එවම් බන්තේ. එතකොට තිස්ස හඳුරුවෙන් අහනවා තිස්ස යම් කිසි කෙනෙකුට රූපය පිළිබඳව අවිගත රාගස්ස. රූපය ගැන රාගය තියෙනවා. රූපය ගැන ඡන්දේ කැමැත්ත තියෙනවා. ප්‍රේමය තියෙනවා. රූපය ගැන පිපාසය තියෙනවා. ඒ වගේම පරිලාහය තියෙනවා, තණ්හාව තියෙනවා. රූපය පිළිබඳව මේ විදිහට යම් කිසි කෙනෙකුට රාගය තියෙනවා නම් ඒ පිළිබඳව උපදින කැමැත්ත තියෙනවා නම් ඡන්දය එතන පවතිනවා නම් පරිලාහ පිපාස තණ්හාදී දේවල් වල පැවැත්මක් එතන තියෙනවා නම් එතකොට මේ මානසික මට්ටම තියෙනකොට ඒ රූපයේ තස්ස රූපස්ස විපරිණාම අඤ්ඤතා භාව. ඒ රූපය විපරිණාමයටපත් වෙනකොට වෙනස් බවටපත් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ඔහු කරා පැමිණෙනවාද? එතකොට තිසහාමුදුරෝ ඒවම් බන්තේ ස්වාමීනි එසේ කියලා පිළිවදන් දෙනවා. කියන්නේ දැන් ඔබේ ජීවිතය තුළින් ඔබ මේ කාරණාව ටිකක් මොහොතක් මෙනෙහි කරලා බලන්නකෝ. ඔබේ ජීවිතය තුළින් මේ කාරණාව මෙනෙහි කරලා බලන්න කියලා කිව්වේ ඔබ යම් දෙයකට කැමති නම් යම් කෙනෙකුට ඔබ කැමති නම් අම්මා තාත්තා දූ දරුවෝ ස්වාමියා බිරිඳ මේ ඕනම තැනක ඔබේ මනසේ ඇලීමක් තියෙනවා. ඒකට මේ ඇලීම තියෙන තැනක ඒ කෙනා වෙනස් වෙනකොට ඒ රූපය නැති වෙනකොට ඒ රූපේ දිරනකොට ලෙඩ වෙනකොට ඔබේ මනසට දුක කියන දේ ගලාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට ඒක අපේ මනසේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ පැමිණීම දකින්න පුළුවන්කම තියෙනවා. හිතට දුකක් දැනෙනවා. අඬන්න පුළුවන්කම තියෙනවා. අපිට පපුවේ අත් ගගහ අඬන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට දුක් දුම්නස් අපිට දැනෙනවා. හිත එක තැනක තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒකම නැවත නැවත සිතට අරමුණු වෙනවා. දැන් මේකට හේතුව මොකද්ද? හේතුව තමයි රූපය පිළිබඳව අවිගත ඡන්දය. රූපය පිළිබඳව අවිගත කැමැත්ත. එතකොට රූපය පිළිබඳව දුරු නොවුනා වූ ඒ ප්‍රේමය, රූපය පිළිබඳව බලාපොරොත්තු වෙනකම, රූපය පිළිබඳව දුක් වෙනකම. එතකොට නිකම්ම රූපය කියලා තනින් නෙමෙයි අපිට මේක ඇවිල්ලා තියෙන්නේ. අපිට එන්නේ කොතනින්ද? අම්මා තාත්තා දුව පුතා මේ ලෝකෙ තුල ඉන්න සත්වයෝ පුද්ගලයෝ කියලා මේ යාන වාහන රන් රිදී මිල මුදල් මේ විදිහට තමයි අපිට මේක ඇති වෙන්නේ. එතකොට ඒවා විපරිණාම වෙනකොට ඒවා වෙනස් වෙනකොට අන්න මිනිසුන්ගේ හිතට දුක කියන දේ ගලාගෙන එනවා. එතකොට තිස්සහමුදුරන්ගෙන් අහන්නේ මේ විදිහට දුක එනවද? යම් කිසි දෙයකට තිස්ස කැමති වෙනවා නම් යම් රූපයකට එතන කැමැත්ත තියෙන තැන ඒ කැමැති වෙන දේ වෙනස් වෙනකොට අපි හිතන විදිහට ඒක නොපවති ඒක ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යන්න ගත්තොත් වෙනස් ස්වභාවයකටපත් වෙන්න ගත්තොත් එතන සැපක් තියනවද දුකක් දෙන්නේ? ස්වාමීනි දුකක් එන්නේ කියන එක තමයි තිස්සහමුදුරෝ පිළිතුරු වශයෙන් දෙන්නේ. එතකොට සාදු සාදු තිස්ස හොඳයි තිස්ස කියලා භාග්‍යතුන් වහන්සේ එවං හේතං තිස්ස හෝති යථාතං රූපේ අවිගත රාගස්ස. තිස්ස එහෙම තමයි රූපේහි අවිගත රාගයේ තියෙන පුද්ගලයාට එහෙම දෙයකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. රූපේ කෙරෙහි පහන වූ රාගය කෙනෙකුට තියෙනවා නම් ඒ ගැන කැමැත්ත පහ වෙලා නැත්නම් ඇලීම රාගය කියන රංජන ස්වභාවය එතන සතුටු වෙන බව, එතන ඡන්දය කියන ඇලෙන ස්වභාවය, ප්‍රේමය කියන එතන සතුටින් වාසය කරන ස්වභාවය, එතකොට එතන පරිලාහය, එතන තණ්හාව, ඒ දේවල් ටික තියෙනවා නම් එයාට දුකසේ තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම වේදනාය අවිගත රාගස්ස. වේදනාව පිළිබඳවත් අහනවා. වේදනාව කියනකොට දැන් මෙතන මේ ස්කන්ධ ටික මේ විදිහට නම් කරගෙන ගියාට මේක පොදුවේ අපිට හම්බ වෙන්නේ මේ දේවල් පුද්ගල දේවල් හැටියට. මේවා ධර්ම හැටියට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ කොහොමද? අපි කැමති අම්මව දකිනකොට අපේ හිතේ ඇති වෙන සතුටත් එක්ක ඒක රූපේ දකින්න තමයි කැමති වෙන්නේ. එක පැත්තකින් ගත්තොත් අපි කැමති වේදනාවට. සැප වේදනාවට තමයි මිනිස්සු තණ්හා කරන්නේ. ඔබට දරුවා දකිනකොට ඒ අරමුණෙහි දැනෙන වේදනාව සුවදායක දෙයක් වෙන නිසා තමයි ඔබ දරුවට කැමති. වැරදිලා හරි ඔක දුක්ඛදායක දෙයක් නම් දුක උපදවන්න නම් කැමති ඔබ ඒක දකින්න කැමති නැහැ. වැරදිලා හරි දෙයකින් ඔබට දුක නම් අහන්න ලැබෙන්නේ ඔබ ඒ වචනේ අහන්න කැමති නැහැ. එතකොට අපි මේ වේදනාව මුල් කරගෙන තමයි ඒක පවත්වන්නේ. එතකොට වේදනාව පිළිබඳව ඔබට තියෙනවා නම් අවිගත මට්ටමේ රාගයක්, අවිගත ඡන්දයක්, අවිගත ප්‍රේමයක්, අවිගත පරිලාහයක්, එතකොට අවිගත තෘෂ්ණාවක් තියෙනවා නම්, ඒ අවිගත පිපාසයක් තියෙනවා නම් අන්න එකල්හි
ඒ වේදනාව වෙනස් විදිහකට එනකොට අන්න දුක එනවා. ඒ වේදනාව වෙනස් වෙනකොට සැපයි කියලා ගත්ත වේදනාව වෙනස් වෙනකොට දුක ඒ පැත්තෙන් එනවා. දුක් වේදනාවේ ලැබීමම සැප වෙනවා. සැප වේදනාව වෙනස් වෙනකොට දුක ගලාගෙන එනවා. එතකොට මෙන්න මේ විදිහට වේදනාව පැත්තෙන් ජීවිතේට දුක එනවා. සංඥාව පිළිබඳව කෙනෙකුගේ කැමැත්ත තියෙනවා නම්. එතකොට මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ධර්මයක් විදිහට තියෙන සංඥාව ගැන නෙමෙයි මේ කියන්නේ. මොන සංඥාව ගැනද කියන්නේ? මේ අම්මා කියලා ආදරණීය අම්මා හඳුනනවා කියලා අන්න ඒ හඳුනා ගන්නා වූ සංඥාව තමයි මේ කියන්නේ. දරුවා ආදරණීය දරුවා කියලා හඳුනා ගන්න සංඥාව. මේ දේ වස්තුව ගොඩක් වටින දෙයක් කියලා හඳුනා ගන්න සංඥාව. ඒ සංඥාව තමයි කියන්නේ. එතකොට මෙන්න මේ සංඥාව පිළිබඳව අවිගත රාගයක්, අවිගත ඡන්දයක්, අවිගත මට්ටමේ ප්‍රේමයක්, අවිගත පරිලාහයක් තියෙනවා නම්, අවිගත තණ්හාවක් තියෙනවා නම්, මෙන්න මේ අවිගත පිපාසාවක් තියෙනවා නම් මේ දේවල් ටික තියෙන කල්හි පින්නතුනේ අනිවාර්යයෙන්ම එයාට සංඥාව වෙනස් විදිහට වැටහෙනකොට දුක එනවා. දැන් බලන්න මේ වේදනා සංඥා නිසා අපි කොච්චර දුක් වෙනවද කියලා. වේදනා සංඥා නිසා කොච්චර දුක් වෙනවද? ඔබ හඳුනා ගන්න කැමැති අයුරක් තිබෙනවා. ඔබ විඳින්න කැමැති අයුරක් තියෙනවා. එතකොට ඒ කැමැති අයුර දැන් රූපේ පැත්තේ පේන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඔබේ ජීවිතේට දුක ගලාගෙන එනවා. දැන් බලන්න දරුවා මැරුණා කියලා හිතුනොත් ඔබට එන දුක අහන්නවත් කැමති නැහැනේ. වචනෙවත් හිතන්නවත් කැමති නැහැ. එතකොට දැන් කෙනෙක් ඔබ ප්‍රිය කරන කෙනෙක්ගේ මරණය හමුවේ ඔබ ජීවිතේට එන දුක පිළිබඳව ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. ඔබ කැමති දෙයක් ඔබට නොලැබෙනකොට ඔබේ ජීවිතේට එන දුක පිළිබඳව ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. එතකොට ඔබ කැමති සංඥාව, කැමති වේදනාව ඒ විදිහට වෙනස් ඔබට දැනෙන්න පටන් ගන්නකොට, ඒක දැන් ඒ විදිහ නෙමෙයි කියලා ඔබට ඒකේ විපරිණාමය පේනකොට දුක එනවා. දැන් වෙනද සතුටින් ආදරණීයව කතා කරපු කෙනෙක් දැන් එහෙම කතා කරන්නේ නැහැ කියන සංඥාව ඔබට ඇති වෙනකොට, අර වේදනාව ඔබට දැනෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අරගෙන හිතන්න ඒ පිළිබඳව ඔබේ මනස පිහිටවන්න ඔබ කරා දුක ගලාගෙන එනවා. ඉතින් ඒ විදිහටම සංස්කාරය පිළිබඳවත් විඥානය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ වෙනම අහනවා. ඊට පස්සේ නැවත තිස්ස හාමුදුරුවන්ගෙන් අහනවා, තිස්ස මොකද හිතන්නේ? රූපේ විගත රාගස්ස, රූපේ පිළිබඳව රාගය පහ වූ රාගය තියෙනවා නම් කෙනෙකුට, ප්‍රේමය, පිපාසය, පරිලාහය, තණ්හාව කියන එක දුර වෙලා තියෙනවා නම් එයාට ඒ රූපේ වෙනස් වෙනකොට uppajjanti සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, එයාට දුක්ඛ දෝමනස් උපායාසය ඇති වෙනවාද? රූපය පිළිබඳව එයාට රාගය නැත්තම්, ප්‍රේමය නැත්තම්, රූපය පිළිබඳව එයාට ඡන්දේ නැත්තම්, එතන පරිලාහය නැත්තම්, පිපාසය නැත්තම්, බලාපොරොත්තු වෙනව නැවත ඒ කම එතන නැත්තම්, තණ්හාව නැත්තම්, එයාට ඒ රූපේ වෙනස් වුණා කියලා එයාට දුක එනවාද? වෙනතුනේ ඔබ පාරවල් අයිනේ යනකොට දැන් තනකොළ ගස් වගේ දේවල් දකින්නවනේ. එතකොට තනකොළ ගහ කියන එක මැරිලා යනවා. ඒකට ලෙඩ හැදෙනවා. ඔබට දුකයිද? ඇයි ඔබට ඒක ගැන තණ්හාවක් නැහැ? ඔබ වටිනා කියන පැලයක් හිටවන ඔබ. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? ඔබ කැමැති වෙන දෙයක් නැති වෙලා යනවා. ඔබට අන්න ඒක ගැන දුකක් තියෙනවා. දවසකට ලෝකෙ කොච්චර මිනිස්සු මැරෙනවද? ඔබට දුකක් තියනවද? ඔබට දුකක් නැහැ. හැබැයි ඔබ ප්‍රියමනාප කෙනෙක් ඔබෙන් වෙන් වුණොත් මොකද වෙන්නේ? අන්න ඔබ කරා දුක පැමිණෙනවා. මොකද්ද මෙතන තියෙන වෙනස? ඒ තමයි රූපේ පිළිබඳව ඡන්දය පහ වෙලා නැහැ. ඒ නිසා එතන දුක එනවා. රූපේ පිළිබඳව ඡන්දේ වශයෙන් පතිත නොවුණු තැනක, රූපේ පිළිබඳව රාග වශයෙන් අල්ලගත්තේ නැති තැනක ඔබට එතන දුක ගේන්නේ නැහැ. නිසා එහෙම අරමුණක දුක ගේනවද කියලා අහනකොට නොහෙත් සම්බන්ධ ස්වාමීනි, එහෙම අරමුණක දුක එන්න විදිහක් නැහැ. එතකොට දැන් මේකෙන් බුදුරජාණන් වහන්සේ ගෙනල්ලා දෙන්නේ, දැන් රූපය පිළිබඳව මෙහෙම හිතුවොත් එහෙනම් දුක එන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව මෙහෙම හිතන්නේ නැත්නම් ඒ කෙනාට දුක නැහැ. එතකොට දුකේ පැමිණීම එක පැත්තකින් පෙන්නනවා, දුකේ නැතිවීම තව පැත්තකින් පෙන්නනවා. එතකොට පේනවා ලෝකේ දේවල් ඇති වුණත් ලෝකේ දේවල් නැති වුණත් එතන දුක ඇවිල්ලා නැහැ. එහෙනම් දුක ගෙනල්ලා දීලා තියෙන්නේ ඒ පිළිබඳව අපි බැඳෙනවද නැද්ද කියන එක මත. එහෙනම් දුක නැති කරන්න කාට හරි ඕනේ නම් ඒක නා වෙනස් කරන්න ඕනේ අර එළිය තියෙන දේ නෙමෙයි, ඒ පිළිබඳව ඇති කරගනු ලබන මනෝභාවය වෙනස් කර ගැනීම තුළ
ඔහුට පුළුවන්කම තිබෙනවා මේ දුක කියන දේ වෙනස් කරලා දාන්න. මනෝභාවය වෙනස් කිරීම තුළ ඔහුට පුළුවන්කම තියෙනවා දුක කියන දේ වෙනස් කරලා දාන්න. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ තිස්සහාමුදුරුවන්ගේ මනස අරගෙන ආවේ. එතනට තමයි ඒ කරුණ පැහැදිලි කරන්න තමයි මනස අරගෙන ආවේ. එතකොට දුක එන පැත්ත ගැන කිව්වා දුක මෙහෙම වුණොත් දුක එනවද? එහෙනම් එයාට ඒක හේතු කරගෙන දුක එන්න විදිහක් ඇත්තේ නැහැ. එතකොට ඒ විදිහටම වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය පිළිබඳව එයාගේ මනස තුළ රාගය නැත්තම්, ප්‍රේමය නැත්තම්, ඒ වගේම ඡන්දය නැත්තම්, පරිලාහය නැත්තම්, පිපාසය නැත්තම්, තණ්හාව නැත්තම් එයාට එතන දුකක් උපදින්න විදිහක් නැහැ. එතකොට තංකින් මඤ්ඤස තිස්ස රූපං නිච්ඡං වා අනිච්ඡං. තිස්ස මොකද හිතන්නේ රූපය කියන එක නිත්‍ය ධර්මයක්ද අනිත්‍ය ධර්මයක්ද? අනිච්ඡං බන්තේ ස්වාමීනි රූපය අනිත්‍යයි. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං ചാති. යමක් අනිත්‍ය නම් ඒක දුකද ඒක සැපද? දුක්ඛං බන්තේ ස්වාමීනි ඒක දුකයි. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං උත්තං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතම් බන්තේ. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි තිස්ස කියන්න රූපය කියන එක නිත්‍ය ධර්මයක්ද අනිත්‍ය ධර්මයක්ද? නිච්ඡං වා අනිච්ඡං රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ ස්වාමීනි අනිත්‍යයි. රූපේ කියන එක නැති වෙලා යන දෙයක්. ඒක මොහොතින් මොහොත ඒක වෙනස් වීමට භාජනය වෙනවා. ඒක නැති වෙලා යනවා. දැන් කතා කරන්නේ රූප ධර්මයේ තියෙන ස්වභාවය පිළිබඳව. දැන් උඩදී කතා කළා රූපය පිළිබඳව අවිගත රාගය තියෙනවා. අවිගත ඡන්දය තියෙනවා. අවිගත ප්‍රේමයක් තියෙනවා කියලා කතා කළා. අන්න ඒ මට්ටමේදී කතා කළේ මේ කියන රූප ධර්මයේ පිළිබඳව නෙමෙයි. එතනදී කතා කරන්නේ රූපය පිළිබඳව අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන කියලා අර ප්‍රේමය උපදවන්නට, තණ්හාව උපදවන්නට, රාගය උපදවන්නට සමර්ථ වන ඒ අයිසින් ටික තවරාගත්ත රූපය පිළිබඳව තමයි එතනදී කතා කරන්නේ. දැන් මෙතනදී අහන්නේ අනිත්‍යද කියලා අහන්නේ. ඒක අර අම්මා කියන තැන අල්ලගත්ත තැන අනිත්‍යතාවය ගැන නෙමෙයි අහන්නේ. රූප ධර්මයේ ස්වභාවය ගැන තමයි මෙතන අහන්නේ. රූපං නිච්ඡං වා අනිච්ඡං. රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ ස්වාමීනි අනිත්‍යයි. ඒතකොට දැන් මේ සංක්ෂිප්ත වශයෙන් මේ කරුණු ටික මේ විදිහට ගෝචර කරගෙන ගියාට මේක ඇතුලේ අපිට පැහැදිලි කරගන්නට තියෙනවා අර විශාල වශයෙන් අපි අර බොහෝ අවස්ථාවල කතා කරන සමස්ත දර්ශනයම අපිට මේක ඇතුලේ හඳුනා ගන්නට තියෙනවා. ඒතකොට රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට මොකද්ද මේ අහන්නේ? මේ අහන්නේ ඇහැට පෙනෙන රූපේ නිට්ටයද අනිත්‍යද? කනට ඇහෙන ශබ්දේ නිට්ටයද අනිත්‍යද? දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය මේ දේවල් නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ ස්වාමීනි අනිත්‍යයි ඒක. එතකොට අර තිස්සහාමුදුරුවන්ගේ මනස අරගෙන යනවා අර රූප ධර්මයේ තියෙන අනිත්‍ය ස්වභාවයට. දැන් බලන්න දුක ගේන පැත්ත කිව්ව දුක නැති කරන්න නම් හිතේ තියෙන කැමැත්ත දුරු කරගන්නට අවශ්‍යයි. ඒක දුරු වුණාම තමයි දුක දුරු වෙන්නේ කිව්වා. ඊට පස්සේ එතන තියෙන යථාර්ථය ගැන නුවණක් ඇති කරනවා. මොකද්ද? රූපය අනිත්‍ය ධර්මයක්. ඒ රූප මොහොතින් මොහොත නැති වෙලා යනවා. ඒකත් එක්කම එතකොට එයාගේ මනසට ඇති වෙන දේ තමයි එහෙනම් මම කතා කරන්නේ කොයි රූපය පිළිබඳවද කියන එක ගැන. ඒ කියන්නේ දැන් තමන් ප්‍රියමනාප රූපයක් විදිහට දෙයක් ඇසුරු කළා නම් ඒ ප්‍රියමනාප රූපය කියලා එයා ඇසුරු කරපු දේ තියෙන ස්වභාවය මොකද්ද? ඒ රූපය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ ඊළඟ මොහොතේ නිරුද්ධ වෙන ධර්මයක්. එහෙනම් ඒ මොහොතේ හටගෙන ඊළඟ මොහොතේ නැති වෙන ධර්මයක් වෙනකොට ඒක රූපයේ අනිත්‍යතාවය නම් ඒ අනිත්‍ය වෙන රූපය ඇතුලේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන රන් රිදී මිල මුදල් වටින දේවල් නොවටින දේවල් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ දැනුම නිකම් මෙතන ගොඩ නැගෙනවා. එතකොට අනිත්‍යයි කියලා කියනකොට ඒ රූපයේ අනිත්‍ය පිළිබඳව දැනුම ඒ මනස තුළ ඇති වෙනවා. ඇති වෙන්නට ඕනේ. දැන් ඔබ රූපේ අනිත්‍යයි කියන දේ පිළිබඳව ඔබ පිහිටා සිටිනවා නම් ඔබට ඒකේ දුක එන්න පුළුවන් කමක් නැහැ. ඒකේ රූපයේ අනිත්‍යතාවය පිළිබඳව ප්‍රතිවේද වෙලා තියෙන්නට ඕනේ. ඒකයි අනිත්‍යතාවයක් යම් තැනක තියෙනවා නම් එතන ඒ අනිත්‍ය ධර්මය දුක්ඛං වාතං සුඛං චාති. ඒක දුකද සැපද කියලා අහනවා. දුක්ඛං බන්තේ. ඒක දුක්ඛ ධර්මයක්.
එකම දෙයක් ඒ විදිහට තියෙනවා නම් ඒක දුක් දෙයක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒකට අනුරූපීව සැපයක් ලෝකේ කොහෙන් හරි තියෙන්න පුළුවන්. හැබැයි මොහොතින් මොහොත හටගත්තු ධර්මයක් නැවත උපදින තැනක නැත්තම් ඒක සංකතයි නම් එතන තියෙනවා දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒක දුකට අයිති දෙයක්. ඒක දුක්ඛම් බන්තේ දුකයි. යම්පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මා. යමක් දුක නම් විපරිණාමේ නම් ඒකේ ස්වභාවය කල්ලන්නතං සමනුපස්සිතුං. ඒක සුදුසුද හිතන්න ඒතම් මම ඒක මගේ දෙයක් කියලා අල්ලගන්න සුදුසුද? හමස්මි ඒසෝ හමස්මි මම වෙමි කියලා හිතන්න සුදුසුද? එහෙම නැතිනම් ඒසෝ මේ අත්තාති මේ තමයි මගේ ආත්මය කියලා හිතන්න ඒක සුදුසුද? දැන් බලන්න රූපේහි තියෙන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව තිස්සහමුදුරන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට රූපේහි තියෙන අනිත්‍යතාවය පිළිබඳව පෙන්වලා දීලා ඒ අනිත්‍ය වෙන රූපය මගේ කියලා ගන්න පුළුවන්ද? ඇහැට එක මොහොතක හටගෙන ඒ රූපය නැවත කවදාවත් නොවන පරිදි ඒක නැති වෙනවා. එහෙනම් ඒක මට අල්ලලා මගේ දෙයක් කියලා තියාගන්න පුළුවන්ද? මේ රූපය හටගෙන නිරුද්ධ වෙලා යන දෙයක්. හමස්මි ඒසෝ හමස්මි මේ මම වෙමි කියලා එතකොට මට ඒ රූපය පිළිබඳව හිතන්න පුළුවන්ද? මේ මම කියලා හිතන්න පුළුවන්ද? නෑ, ඒ රූපය හටගෙන නිරුද්ධ වෙනවා. ඔබට බාහිර රූපෙ නිමිති හිතෙන්නෙත් නෑ, ආධ්‍යාත්මික රූපේ නිමිති හිතෙන්නෙත් නෑ. ඒකට ආධ්‍යාත්මික රූපේ දිහා බලලා මේ මම කියලා හිතනවා නම් ඔබ ඒද රූප සංඥාව තුළ පුද්ගල බව නිර්මාණය කරගෙන මගේ රූපය මෙහෙමයි, මගේ හැඩය මෙහෙමයි, මේ විදිහට ඔබට දකින්න පුළුවන්. දකින්නකොට මේ මම කියලා පින්තූරයක් දැකලා අඳුන ගන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට ඒ රූපය තුල ඔබ පුද්ගලයා මේ මම කියන පුද්ගලයාව දකිනවා. එහෙම දකිනවා විතරක්ම නෙමෙයි. බාහිර රූපයක් තියෙනකොට ඔබට ඒත් එක්කම වෙමි කියන හැඟීම දැනගැනීම පැත්තෙන් මෙහි උපදිනවා. ඒ රූපයේ එළියේ තියෙන දේ දැනගන්නා වූ තමන්ව තමන්ට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ මොහොතේ හටගෙන ඒ ධර්මයේ නිරුද්ධ වෙනවා නම් එහෙනම් ඒක දකින නිත්‍ය කෙනෙක් මේ පැත්තේ ඉන්න පුළුවන්ද? ඒසෝ හමස්මි වෙමි කියලා ගන්න පුළුවන්ද? නෑ, වෙමි කියලා ගන්න පුළුවන් කමකුත් නෑ. ඊට පස්සේ ඒසෝ මේ අත්තාති මේක තමයි මගේ ආත්මය කියලා කියන්න පුළුවන්ද? අර දේ විඳින්නේ මගේ ආත්මයෙන් කියන්න පුළුවන්ද? නෑ. ඒකේ ඒ මොහොතට හටගෙන ඒ මොහොතේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් ඒක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නෝ හේතම් බන්තේ ස්වාමීනි එහෙම කියන්න බෑ. ඊට පස්සේ වේදනාව පිළිබඳව අහනවා. තංකිම්මඤ්ඤසි තිස්ස වේදනං නිච්ඡං වා නිච්ඡං. වේදනාව තිස්ස මොකද හිතන්නේ? වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ ස්වාමීනි ඒක අනිත්‍යයි. ඒ වේදනාව උපදින්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව කියන ධර්මය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිසා හටගත් වේදනාව ස්පර්ශය නැති වෙනකොට නිරුද්ධ වෙනවා මිසක ඒක ආයේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ධර්මයේ ස්වභාවය තමයි ස්පර්ශය නැති වෙලා යනකොට ඒක නිරුද්ධ වෙන ස්වභාවය. එතකොට ඒක ඒ විදිහටම වේදනාව කියන දේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා නම් ඒක ගන්න සුදුසුද මගේ කියලා. ඒක හිතන්න සුදුසුද මම කියලා. ඒක හිතන්න සුදුසුද මගේ ආත්මය කියලා. දැන් බලන්න බාහිර ලෝකයේ තණ්හා වශයෙන් ගන්න දෙයක් හැටියට පෙන්වන්නේ නැහැ මගේ කියලා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දේවල්, මට අයිති ලෝකයේ මේ විදිහට තමන්ගේ කියලා ගන්න දේවල් ඒක ඇතුලේ නැහැ. ඇයි? ඒක හටගෙන නැති වෙන දෙයක්. ඒකේ වටිනකම් නොවටිනකම් පෙන්වන්නේ නැහැ. ඒ වගේම මේ දේ දකින්නකොට ඒක තමන් මේ පැත්තේ දකින්න කෙනා ඉන්නවා කියන දේ තමන්ගේ පැත්තෙන් ගොඩනගෙන්න දෙන්නෙත් නැහැ. බාහිර ලෝකයේ ගොඩනගෙන්න දෙන්නෙත් නැහැ තියනවා කියලා තමන්ගේ පැත්තෙන් ලෝකයේ ගොඩනගෙන්න දෙන්නෙත් නැහැ. මෙතන මේ පවත්නා යථාර්ථය පිළිබඳව මනවින් පෙන්වා දීමක් සිදු කරනු ලබනවා. ඊට පස්සේ මෙතන මේක මගේ ආත්මයද? ඒසෝ මේ අත්තාති. මේක මගේ ආත්මයද කියලා බලන්න ඕනේ. ඒකට ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. ඇයි මේක තමන්ට ඕන පරිදි පවත්වන්න පුළුවන් කමක් නැත්තේ? නැහැ. එතකොට පේනවා නමේ සුවත්තාති මේක මගේ ආත්මය නෙමෙයි කියලා. එතකොට මේ විදිහට සංඥාව, සංස්කාරය, විඥානය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ තිස්සහමුදුරන්ගේ වෙන වෙනම අහනවා. මේ ස්කන්ධ පංචකය පිළිබඳව. දැන් මෙතනදී ස්කන්ධ පංචකය පිළිබඳව මේ අහන්නේ ස්කන්ධ ධර්මයේ පිළිබඳව. ස්කන්ධ ධර්මය කියලා කියන්නේ අර
සම්පූර්ණම අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා අපිට හසුන එතන අපිට දැනෙන අපි අත්විඳින තැන නෙමෙයි. ඇත්තට මේ ධර්මයේහි ස්වභාවය මොකද්ද? ඒකට අර ඒ පදනම නැති කරන්නේ. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා වටින දේවල් තියෙනවා කියලා ඇති කරගන්න මේ පදනම තමයි මේ නැති කරලා දාන්නේ. පෙන්නලා දෙනවා යථාර්ථවාදීව ජීවිතයේ ස්වභාවය තමයි මේ විදිහේ ස්කන්ධ ටිකක් උපදිනකම ස්කන්ධය හටගෙන නැති වෙනවා මොහොතින් මොහොත. එතකොට මේ ස්කන්ධ ටික හටගෙන නැති වෙන ලක්ෂණය නැති වෙන ස්වභාවය පෙන්වා දෙනවා. එහෙනම් මේ නැති වෙන ස්කන්ධ ටික ගන්න සුදුසුද මගේ කියලා. ඒක සුදුසු නෑ. අපි රන් රිදී මිල මුදල් කියනකොට ඒක මගේ කියලා හිතනවා නම් අම්මා තාත්තා මගේ කියලා අපි කල්පනා කරනවා නම් එතකොට ඒ කල්පනා කරන එක ඇත්තටම ඇහැට පෙනෙන රූපේ පැත්තෙන් ගත්තොත් වටිනකමක් නැහැ. ඔබ ඒක ඇහැට දැකලා නැහැ. වේදනාව කියන එක ඔබේ හිතේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ඒකට වටිනකමක් නැහැ. සංඥාව සංඛාර විඥාණයන්ට එහෙම වටිනකමක් නැහැ. එහෙනම් මේ ටිකෙන් තොර දෙයක් ඔබට ලැබිලා තියනවාද? මේ ටිකෙන් තොර දෙයක් ලැබිලා නැහැ. එහෙනම් පවතින ධර්මය කවදාවත් වටිනකමක් නොතිබුණු අනාත්ම හටගෙන නිරුද්ධ වෙන විපරිණාමයේ ස්වභාව කරගත්ත ධර්මයක්. මේ පදනම නැති කරලා තියෙනවා අර ලෝකෙට ඇලීම ඇති කරන්න හේතු වන පදනම හොලවලා ඒ පදනම තමයි මෙතනදී නැති කරලා දාන්නේ. එතකොට මේ විදිහට මේ ස්කන්ධ පංචකය පිළිබඳවම අහනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවත තිස්සහමඳුරන්ට කියනවා තස්මා තිහ තිස්ස යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එනං තිස්ස යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං. යම් කිසි රූපයක් තියෙනවා නම් අතීත රූප අනාගත රූප පච්චුප්පන්න රූප. ඒ කියන්නේ අතීතයේදී ඔබ දැකපු රූප තියෙනවා නම් අහපු දේවල් දැන් ලෝකය කියලා ඔබ කල්පනා කරන දේවල් තියෙනවානේ. අතීතයේ ඔබ දැකපු ආසහිතන රූප. ඒකට අතීත රූප. ඒවා ඉපදෙලා දැන් ඇත්තේ නැහැ. ඒකට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැම දෙයක්ම අතීතේ තිබ්බ දේවල් තියෙනවනේ. ඒවා අතීතේ තිබුණ ඒ දේවල්. ඒ වගේම වර්තමානයේ දැන් තියෙන දේවල් අනාගතයට තාම ඉපදිලා නැති ඔබ ඉපදී කියලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා නම් ඒ දේවල් මම කියලා ගන්න සුදුසු නැහැ. මගේ කියලා ගන්න සුදුසු නැහැ. මගේ ආත්මය කියලා හිතන්න සුදුසු නැහැ. එතකොට මේ විදිහටම බහිද්ධාවා ඕලාරිකං අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුකුමං වා ඕලාරික රූප හරි සුකුම රූප හරි ඒ වගේම හීන රූප හරි ප්‍රනීත රූප හරි ඒ වගේම දුර රූප හරි ළඟ රූප හරි මෙන්න මේ විදිහට සියලුම ආකාරයේ රූපයන්ගේ ස්වභාවය තමයි මේක මම මගේ කියලා ගන්න සුදුසු නෑ. මේ 11 වැදෑරුම් වූ මේ ආකාරයන්ගෙන් කියන්නේ ලෝකයට රූපය හමුවන 11 තැනක්. ලෝකයට රූපය හමුවන 11 ආකාරයක්. එක්ක අතීත රූප විදිහට ලෝක රූපය අසුරු කරනවා, එක්ක අනාගත රූප විදිහට අසුරු වෙනවා, එක්ක පච්චුප්පන්නෝ රූපය අසුරු වෙනවා. එක්ක ආධ්‍යාත්මික රූප විදිහට ඇසුරු වෙනවා, එහෙමත් නැතිනම් බාහිර රූප විදිහට ඇසුරු වෙනවා. ඒ වගේම එක්ක ඕලාරික රූප විදිහට ඇසුරු වෙනවා, එක්ක සුකුම රූප විදිහට ඇසුරු වෙනවා. එක්ක මිනිස්සු බොහොම වර්ණනා කරන රූප විදිහට දේවල් හම්බ වෙනවා, වර්ණනා නොකරන දේවල් විදිහට හීන සහ ප්‍රනීත විදිහට හම්බ වෙනවා. එහෙමත් නැතිනම් දුර රූප විදිහට හම්බ වෙනවා, Tamanට දුර තියෙන, Tamanට ළඟ තියෙන රූප විදිහට හම්බ වෙනවා. එහෙම නැත්නම් අවබෝධයට දුෂ්කර හෝ අවබෝධයට ඊටාම පහසු රූප විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. මේ රූපේ පිළිබඳව යම් ආකාරයකින් ලෝකයා විඳිනවා නම් මේ විඳිනු ලබන්නේ මේ 11 ආකාරයේ එක්තැනකින් තමයි රූපය අත්විඳිනු ලබන්නේ. එතකොට මේ රූපය අත්විඳිනු ලබන මේ එකම රූපයක්වත් මෙහෙම ගන්න සුදුසුද? සුදුසු නෑ. මොකද මේ හැම තැනකම එකම ධර්මයක් තියෙනවා, එක ස්වභාවයක් තියෙනවා, එක ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඒක අනිත්‍යයි. ඒක අනිත්‍යයි. ඒක දුකයි. ඒක අනාත්මයි. ඒක ඒ තැන තිබෙන ලක්ෂණයක්, ඒ තැන තියෙන ස්වභාවයක්. එවං පස්සන්තිස්ස සුතවා අරිය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. මේ විදිහට දකිනකොට
තිස්ස සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින් නිබ්බින්දති. රූපේ කෙරෙහි කලකිරීමටපත් වෙනවා. එයා රූපය ගැන කලකිරෙනවා. ඇයි රූපය ගැන කලකිරෙන්නේ? මෙහෙම හටගෙන නිරුද්ධ වෙන රූපයක් මම මගේ වශයෙන් ගැනීම සුදුසු දෙයක් නෙමෙයි. රූපස්මින් නිබ්බින්දති. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥානස්මින් නිබ්බින්දති. මේ ස්කන්ධ පංචකය පිළිබඳව මෙයා කලකිරීමටපත් වෙනවා. නැතිනම් නොයලීමටපත් වෙනවා. එතකොට නිබ්බිදාව කියලා කියන්නේ එයාට නිබ්බින්දති කියලා කියන්නේ ආර්ය කලකිරීම. මේක මට හරි එපා වෙලා කියලා අපි අර සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය දේවල් අපිට හිතින් එපා වෙන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ ආර්ය කලකිරීම පිළිබඳව. එහි වටිනාකමක් දැනෙන්නේ නැහැ. දැන් අපිට සංකල්පවල වටිනකමක් දැනෙනවානේ. ඇයි ඒක වස්තුවත් එක්ක එකතු වෙලානේ තියෙන්නේ. අපිට ප්‍රඥප්ති සජීවීකරණය වෙලා අම්මා කියන එක රූපේ පැත්තේ තමයි පේන්නේ. එතකොට මෙහි හදාගත්ත ආදරණීය මේ ඔක්කොම ටික රූපේ පැත්තෙන් පේනකොට අපිට අර එළියේ ඉන්න අර කනබොන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු හැම දෙයක්ම අපිට ඒක අම්මා විදිහටම පේනවා. පින්තුණේ රූපේ කනබොන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ඒක එක කොටසක්වත් අම්මා කියන්න පුළුවන් කොටසක් නැහැ. එතන හටගත්ත යම් හිතක් තියෙනවා නම් ඒ හිතත් එතන අම්මා කියන්න සුදුසු එක දෙයක්වත් නැහැ. හැබැයි අර මෙහි හදාගත්ත සංකල්පේ වට කරලා අපි අම්මා කියලා ඒ රූපේ විඳිනවා. එතකොට තමයි ඒක වෙනස් වෙනකොට අපේ ජීවිතේට දුක ගලාගෙන එන්නේ. දැන් ඕක වෙනස තේරෙනකොට ඇත්තටම රූපේ තියෙන ඇත්ත මොකද්ද කියලා තේරෙනකොට අන්න නිබ්බින්දිති. එයාට නිබ්බිදාව ඇති වෙනවා. එයාට එතන නිර්වේදයටපත් වෙනවා. විරාගයකටපත් වෙන්නේ නොඇලීමකටපත් වෙන්නේ ඔය නිර්වේදය ඇති වුණොත් විතරයි. එතකොට ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. ඒකට එන්නේ අර අනිත්‍ය තුලින්. ඒ නිසා තමයි අර සමහර වෙලාවට මේ ඇතම් අදහස්වලදී අර ගිරිමානන්ද සූත්‍රයේදී වගේ අපි දකිනවා ඔබට අහන්න ලැබෙනවා අනිත්‍ය සංඥා දෙකක්. එකක් ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය ගැන කතා කරනවා. අනිත් එක සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ඇතම් විග්‍රහයන් තුළදී මේක අපි දකිනවා අනිච්ඡා සංඥා කරන්න බලනවා. අනිච්ඡා සංඥා කියලා කියන්නේ ඒක මේක වෙනස් කරන්න බලනවා සංඥාව. නෑ මේක අනිත්‍ය සංඥාවෙන්ම උපදින තවත් එක අවස්ථාවක්. ඒක අනිත්‍ය සංඥාවම තමයි. ඒකට මේ නිර්වේදයේ වශයෙන් එතන උපදින්නේ නිබ්බිදා වශයෙන් තමයි එතන උපදින්නේ. ඒක අනිච්ඡා කියන වචනයක් ඒකට අමුතුවෙන් දෙන්න අවශ්‍ය නැහැ. ඒකට අට්ඨියති හරායති jigucchati කියලා කියන්නේ ඒ දේ තමයි. සංස්කාරයන්ගේ වටිනාකම පේන්නේ නැහැ. රූපේ කිසිම වටිනකමක් නැති බව පේනවා. ඒකට රූපේ පිළිබඳ නිර්වේදය ඇති වෙනවා. ඒකත් අනිත්‍ය සංඥාවේ මේක අවස්ථාවක්. රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියන අනිත්‍යතාවයේ දකින්නකොට තමයි සංස්කාරයන්ගේ අනිත්‍යතාවය කියන දේ එතන ප්‍රකට වෙන්නේ. ඒකට සංස්කාරයන්ගේ අනිත්‍යතාවය කියන දේ ප්‍රකට වෙනකොට යාට එතන ඒ නිර්වේද නිස්ෘත ස්වභාවයෙන් තමයි අනිත්‍ය කියන දේ එතනදී වැටහෙන්නේ. නිබ්බිදා විරජ්‍යති විරාගා විමුච්ඡති. ඒකට එයා නිර්වේදයටපත් වෙනකොට එයා මොකද වෙන්නේ? විරජ්‍යති එතන ඇලෙන්නේ නැහැ. විරාගා විමුච්ඡති ඇලෙන්නේ නැති වෙනකොට ඒ විරාගය නිසා එතනදී ආ මිදෙනවා විමුක්තියටපත් වෙනවා. එතකොට මිදුනට පස්සේ මිදුනායයි කියලා නුවණක් තියෙනවා. නාපරං ඉත්තත් ආයාති පජානාති. එයාට මත්ෙහි ආය කල යුත්තක් නැහැ කියන නුවණ තියෙනවා. එතකොට දැන් මේක පටන් ගත්තේ කොතනින්ද කියලා බලන්නකො අනිත්‍ය වශයෙන් දකින්න තැන ඉඳලා. ඒකට එතන ඉඳලා පටන් අරගෙන යා නිවන දක්වා මෙයාගේ මානසිකාරය අනුපූර්ව වශයෙන් අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා තිස්සහමඳුරන්ට. සයතාපි තිස්ස යම් විදිහකින් ද්වේ පුරිසා ඒකෝ පුරිසෝ අමග්ග කුසලෝ. පුරුෂයෝ දෙන්නෙක් ඉන්නවා. තිස්ස පුරුෂයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කවුද? අමග්ග කුසලෝ. එයා මාර්ගය දන්නේ අමාර්ගය තමයි දන්නේ. වැරදි පාර තමයි දන්නේ. අනිත් එක්කෙනා ඒකෝ පුරිසෝ මග්ග කුසලෝ. එයා මාර්ග කුසලයි. ඒ කියන්නේ මාර්ගය දන්නවා. සෝ අමග්ග කුසලෝ පුරිසෝ අමුං මග්ග කුසලම් පුරිසම් මග්ගම් පුච්චේ. අර මාර්ගය දන්නේ නැති කෙනා මොකද කරන්නේ? අමාර්ගයක් හිතාගෙන ඉන්න කෙනා මාර්ග කුසලයෙන් මාර්ගය ගැන දන්න කෙනාගෙන් හරි පාර කෝකද කියලා අහනවා. අහනකොට සෝ ඒවං වදෙය්‍ය. එයා කියනවා මෙන්න මේ අයම් මග්ගෝ මේක තමයි හරි පාර. තේන මොහොත්තන් ගච්ඡ. ඒකෙන් පොඩ්ඩක් ඉස්සරහට යන්න. එතකොට ඒකෙන් ටිකක් ඉස්සරහට යනකොට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා දෙමන් හන්දියක්.
මේ පාර ඉස්සරහට යනකොට ද්විධාපතයක් දකින්න පුළුවන්, දෙමං හන්දියක් දකින්න පුළුවන්. ඒකදී ඒ දෙමං හන්දියේදී වම් පැත්ත මග හැරලා දකුණු පැත්තේ පාරෙන් යන්න. වම් පැත්තට යන්නේ නැතුව දකුණු පැත්තේ පාරෙන් යන්න. ඒකෙන් ටික දුරක් ඉස්සරහට යනකොට තේන මොහොත්තන් ගන්නවා දක්කිස්සසි තිබ්බන් වනසණ්ඩා. පොඩි වන ලැහැබක්, ඝන වන ලැහැබක් දකින්න පුළුවන්කම තියෙනවා. තේන මොහොත්තන් ගච්ඡ ඒක ඉක්මවලා ටිකක් ඉස්සරහට යන්න. තේන මොහොත්තන් ගත්වා දක්කිස්සසි මහන්තන් නින්නම් පල්ලලා. ඔබට දකින්න පුළුවන් එක නිම්නයක මඩ ගොඩක් දකින්න පුළුවන්, මඩ වගුරක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකත් පහු කරගෙන ටික දුරක් යන්න. එතකොට යනකොට දකින්නවා සොබ්බම් පපාතං, බොහොම ගැඹුරු මේ හෙබක් නැතිනම් ප්‍රපාතයක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ ප්‍රපාතය අයිනින් ඒක පහු කරගෙන වැටෙන්නේ නැතුව ඒකෙත් ඉස්සරහට යන්න. තේන මොහොත්තන් ගන්නවා දක්කිස්ස සමම් භූමි වාගං රමණීය. ඒ ටික පහු කරගෙන ඉස්සරහට යනකොට සම රමණීය වූ භූමි භාගයක් ඔබට දකින්න පුළුවන් කියලා අර මාර්ග කුසල පුද්ගලයා කියනවා. තිස්ස මේක මේ මම කිව්වේ උපමාවක්. එතකොට මේක තේරුම් කරන්න තමයි කිව්වේ. අමග්ග කුසල පුද්ගලයා කියලා කිව්වේ පුතුජනස්සේතං අදිවචනං, මේ කිව්වේ පෘතජ්ජනයට නමක්. ධර්මයේ පිළිබඳව දන්නේ නැති, ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති අසෘතවත් පෘතජ්ජනයට නමක් තමයි අමග්ග කුසලයයි කියලා කිව්වේ. එතකොට පුරිසෝ මග්ග කුසලෝති කෝතිස්ස තථාගතස්සේතං අදිවචනං. මාර්ග කුසල පුද්ගලයා කියලා කිව්වේ තිස්ස ඒක මේ තථාගතයන්ට නමක්, බුදුරජාණන් වහන්සේට නමක් තමයි මේ මාර්ග කුසල පුද්ගලයාය කියලා කිව්වේ. එතකොට මාර්ග කුසල පුද්ගලයා කියලා භාග්‍යවතුන් වහන්සේ විවරණය කළේ කාටද? භාග්‍යවතුන් වහන්සේට. මොකද මහා කල්යාණ මිත්‍රයා නැතිනම් ලෝකයට පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කරගෙන මාර්ගය දේශනා කරන උතුමන් වහන්සේ. ඊට පස්සේ දදාපතෝති කෝතිස්ස විචිකිච්ඡායතං අදිවචනං. දදාපතයක් කියලා කිව්වේ මොකටද? මේ කිව්වේ විචිකිච්ඡාවට තවත් එක නම. ඊට පස්සේ වාමෝ මග්ගෝති කෝතිස්ස අට්ඨංගිකස්සේතම් මිච්ඡා මග්ගස්ස අදිවචනං. වම් පාර කියලා කිව්වේ මොකද්ද? මිච්ඡා මාර්ගයට නමක්. දැන් දදාපතයක් කිව්වනේ ඉස්සෙල්ලා හම්බෙන්නේ. පාරවල් දෙකක්. දදාපතයක් කියලා කිව්වේ මොකද්ද? විචිකිච්ඡාව. මේක සැකයට කියන තව නමක්. කොයි පාරද යන්නේ, මේකද හරි කියලා ඇති වෙනවනේ, මිච්ඡා මගද හරි. ඉතින් වම අතහැරලා දකුණ ගන්න කියලා කිව්වා. වම් පැත්තට යන්න එපා. ඒකට වම් පැත්ත කිව්වේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයක් කතා කරනවා. අන්න ඒකෙම මිච්ඡා මාර්ගය. සම්මා දිට්ඨිය කියලා අපි කතා කරන එකේදී මිච්ඡා දිට්ඨිය. සම්මා සංකප්පය කියලා කතා කරනකොට ඒක මිච්ඡා සංකප්පය. ඒ වගේම මිච්ඡා වාචාව. මේ විදිහට මේ මුළු සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයම මිච්ඡා පැත්තෙන් අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒක වැරදි විදිහට අපේ ජීවිතේ අපි පැවැත්ම අරගෙන යනකොට දැන් මේ අපි ජීවිතේ ක්‍රියාත්මක වෙන විදිහ සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒකට සම්මා දිට්ඨිය කියන්නේ අපි දකින දර්ශනය. ඊට පස්සේ සංකප්ප වාචා කම්මන්ත මේ සියල්ලක්ම අපේ ජීවිතේ අපි ක්‍රියාත්මක වෙන දේවල්. ඊට පස්සේ ආජීවය කියලා කියන්නේ අපි ක්‍රියාත්මක වෙන අපේ ජීවිතේ පැවැත්ම සඳහා අපි කටයුතු කරන විදිහ යටත් පිරිසෙන් ඒක සිහිය දක්වාම එනවා. ඊට පස්සේ අපිට ඒක ප්‍රඥාවෙන් සම්මා ඥාන සම්මා විමුක්තිය වලින් ඉවර වෙන තැන දක්වාම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. වායාමයේ කියන දේ, සතිය කියන දේ, සමාධිය කියන දේ පවා මිච්ඡාවේ තියෙන එකයි මෙතනදී විශේෂත්වය. එතකොට දැන් වායාම කියනකොට අපි වෑයම් කරනවා. ඒක මිච්ඡා පැත්තට කෙනෙකුට වෑයම් කරන්න පුළුවන්. දැන් බලන්න සතිය කියනකොට ඒකත් මිච්ඡාව පැත්තේ තියෙන මිච්ඡා සති. සමාධිය කියනකොට ඒකේ මිච්ඡා සමාධියක් තියෙනවා. දැන් වායාම සති සමාධිය අපි ගන්නේ කුසලයේ හැටියටනේ. දැන් මේකෙදි මිච්ඡා පැත්තට ගන්නකොට අර වාම මාර්ගයෙන් යනකොට වම් පැත්තට යනකොට මොකද වෙන්නේ? වම් පැත්තට යනකොට මිච්ඡා මාර්ගයෙන් යනවා. ඒ කියන්නේ ඒක ව්‍යායාමයේ වැරදි වෙනවා, සිහිය වැරදි වෙනවා, සමාධිය වැරදි වෙනවා. ඒ හින්දා මේ කොහොම හරි හිත එකඟ කළා කියලා මොනවා හරි සිහියක් පිහිටවගෙන හිටියා කියලා කරන ඒවා ගැන හරි සිහියෙන් හිටියා කියලා ඒක මේ සම්මා සතිය වෙන්නේ නැහැ. සම්මා සතිය වෙන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. මේ වම් පාර යනවද දකුණු පාර යනවද කියන එක හරියට තීරණය කරගන්න අවශ්‍යයි. ඒක බුද්ධියෙන් තීරණය කරගන්න ඕන දෙයක්. කොහේ හරි පාරක යන්න පුළුවන්. එක්ක හරි එක්ක වැරදි.
හැබැයි වැදගත් වෙන්නේ වම් පැත්තෙන් යන්නේ නැතුව දකුණු පැත්තෙන් යන පාර. ඒකට දකුණු පැත්තෙන් යන කෙනාගේ ස්වභාවය මොකද්ද? එයා සම්මා දිට්ඨියෙන් යන්නේ. සම්මා සංකල්පනාවෙන් යුක්තව කටයුතු කරන්නේ. සම්මා වචනයෙන් යුක්තව කටයුතු කරන්නේ. එයාගේ කර්මාන්තය යහපත්. ඒ වගේම වායාමයේ ව්‍යායාමයේ එයා කරන්නේ යහපත් විදිහට. සතිය එයා පවත්න්නේ යහපත් විදිහට. එයාගේ සමාධිය එයා පවත්න්නේ යහපත් විදිහට. එතකොට එයා මුළු සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේම යහපත් පැත්තේ ඉඳලා සිදු කරගෙන යනු ලබන දෙයක් හැටියට තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විදිහට අර දකුණු පැත්තේ මඟ කියලා කිව්වේ මොකටද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන තවත් නමක්. තිබ්බෝ වනසණ්ඩෝතිකෝ තිස්ස අවිජ්ජායේතං අදිවචනං. ඝන වනසණ්ඩයක් කියලා කිව්වේ මොකද්ද? අවිද්‍යාවට කියන තවත් එක නමක්. මහන්තන් නින්නම් පල්ලලන්තිකෝ තිස්ස කාමානමේතං අදිවචනං. මහා මඩ වගුරක් කියලා කිව්වේ මොකටද? ඒක කාමයන්ට නමක්. මොකද මේකට වැටුණොත් ආයේ එතනින් ගොඩ එීමකුත් නැහැ. ඊට පස්සේ සොබ්බෝ පපාතෝතිකෝ තිස්ස උපායාසස්සේතං අදිවචනං. අර මහ ප්‍රපාතය කියලා කිව්වේ කෝධ උපායාසයන්ට තියෙන නමක්. සමෝ භූමි භාගෝ රමණීයතිකෝ තිස්ස නිබ්බානස්සේතං අදිවචනං. සම රමණීය භූමි භාගය කියලා කිව්වේ මොකටද? නිර්වාණයට කියන තව නමක්. එතකොට දැන් බලන්න මොකද්ද මේ කිව්වේ? අර මහා වනසණ්ඩය කියලා කිව්ව අවිද්‍යාවට. වනසණ්ඩය කියලා කියනවා අවිද්‍යාවට. ඊට පස්සේ අර නින්න පල්ලලය කියලා කිව්වේ. ඒ කියන්නේ මඩ වගුර කියලා කිව්වේ කාමයට කියන තව නමක්. ඊට පස්සේ මහා ප්‍රපාතය කියලා කිව්වනේ කෝධයට තරහවට කියපු නමක්. බැඳුණු වෛරයට තරහවට කියන නමක්. එතකොට දැන් අර වැරදි මාර්ගය අතහැරලා මිච්ඡා මාර්ගය අතහැරලා හරි පාරේ ඉස්සරහට යනකොට එයාගේ හිත නිදහස් කරගන්නට ඕනේ අවිද්‍යාවෙන්. ඒ කියන්නේ යථාර්ථය නොදන්නා කමින් නිදහස් වෙන්නට ඕනේ. අර වනසඩ පහු කරගෙන යන්නට ඕනේ. ඒකට අවිද්‍යාව නැති කරන්න එයා වෑයම් කරනකොට එයාගේ මනස පහසුවෙන්ම වැටෙන්න පුළුවන් දෙයක් තමයි ඇලීම් පැත්තට හරි ගැටීම් පැත්තට හරි අනුව යන පැත්තකට. එයාට පුළුවන් හිතට එන අරමුණු වලට ඇලීම් නිස්ෘත ස්වභාවය නැවත නැවත ඇසුරු කරන්න. ඒ ඇලීම් නිස්ෘත ස්වභාවය ඔස්සේ යනකොට මොකද්ද වෙන්නේ? අර මඩ වගුරේ එරෙනවා. මඩ වගුරකට එරෙන්න ගත්තාම ලේසි නෑ අපහු ගොඩ එන එක. ඒක තමයි කාමයට කියපු අදිවචනයක්. ඒ නිම්න පල්ලලයට ඒ මඩ වගුරට වැටිලා ගිලුනොත් මිදීමක් නෑ. ඒකට අවිද්‍යාව නිරුද්ධ කරන්න යනකොට ඒ වනසඩ පහු කරගෙන යනකොට යාට හමු වෙන මනෝභාවය තමයි කාමයේ කියන දේ නැති කරන්න ඕනේ. ප්‍රපාතේ නැති කරන්න ඕනේ. ඒ දෙක මග අරින්නට ඕනේ. ඒකට කාමයේ සහ ඇලීම සහ ගැටීම කියන මේ දෙක නැති කරන්න ඕනේ. දැන් තිසහමුදුරුන්ගේ මනස ස්වභාවයෙන්ම අර භ්‍රමචර්යාවේ හැසිරෙන්න අදහස නැතුව ඇලීම් ගැටීම් දෙක නිස්ෘත කරගෙන තමයි තිබුණේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් කරුණ පෙන්වලා දුන්නා. නිවැරදි මාර්ගය මොකද්ද? එතනදී කොහොමද විද්‍යාව උපදවගන්නේ? එතනදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකට බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කරලා පෙන්වලා දුන්නා. එහෙම පෙන්වලා දීලා මේ උපමාවෙන් භාග්‍යතුන් වහන්සේ තවදුරටත් පෙන්වලා දුන්නා හිත හදාගන්න යනකොට අපි හිත බේර ගන්න ඕනේ තැන් දෙකක්. ඒ තමයි ඇලීම සහ ගැටීම කියන මේ ප්‍රධාන තැන් දෙකෙන් අපේ හිත බේර ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඒකට උපකාර කරන දේ තමයි මේ සම්මා මාර්ගය ගමන් කරනකොට අවිද්‍යාව තමයි දුරු කරන්න ඕනේ, විද්‍යාව උපදවන්න ඕනේ. ඇලීම් ගැටීම් දෙකට වැටෙන්නේ නැතිව අපිට පුළුවන් වෙන්න ඕනේ අර සම භූමි භාගයේ කරා යන්න. ඒක තමයි නිර්වාණය. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක කළ හැකි දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ තිස්සහමුදුරන්ට පැහැදිලි කළා. ඒත් අපි අපේ ජීවිතය තුලත් පින්නතුනේ මේක ක්‍රියාත්මක කළ යුතුයි. අපේ ජීවිතේ ප්‍රායෝගිකව මේක භාවිත කරන්න යනකොට අපිට මේක අපේ ජීවිතය තුළ උපදව ගන්නවා නම් උපදව ගන්න තියෙන්නේ ඔය කියපු ක්‍රමයෙන්ම තමයි. රූපය පිළිබඳව අපි යථාර්ථයේ තේරුම් ගන්නේ නැතුව අපි අසුරු කරන්නෙම සත්පුද්ගල සංඥා මට්ටමින් විතරම නම් පින්නතුනේ ඔය මට්ටමින් ගිහිල්ලා කවදාවත් නිවනක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ මට්ටමින් ගිහිල්ලා කවදාවත් නිවනක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් ඔබ නිවන බලාපොරොත්තු වෙනවා නම් ඔබ කල යුතු එකම දේ තමයි මේ තියෙන මට්ටම ඉක්මවා යන අර ස්කන්ධ ධර්මයන් පිරිසිදු දකින්න තැනට ඔබේ මනසපත් කරගන්නට ඕනේ.
එතෙන්ට මනස ගත්තාම ඔබට පේන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටිකක්. ඔබට පේන්නේ ස්කන්ධ ලෝකයක් විතරයි. මම හෝ තව අය හෝ පණවන්න දෙයක් නැහැ. හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මේ කරුණු ටික පමණක් ඔබට එහිදී ගෝචර කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ අවබෝධය තුළින් පින්නතුනේ ඔබට නිවෙන්න පුළුවන්, මේ සසර දුක කෙලවර කරන්න පුළුවන්කම තියෙනවා. එන්න ප්‍රායෝගිකව ඔබ උත්සාහවත් වෙන්න. ඔය ලෝකයේ ආදරණීයව ඇසුරු කරන මනෝභාවය තුළ රැඳිලා ඉන්නේ නැතුව ඒ මනෝභාවයේ ඉක්මවා ගිහිල්ලා යථාර්ථයේ ප්‍රතිවේද කරන තැනකට ඔබේ මනස පත් කර ගැනීම සඳහා ඔබ කෙසේ හෝ වෑයම් කරන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. එහෙනම් කල්පනා කරගන්න, සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ අවස්ථාවේදී අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත්, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදිනම දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි සමනි මහත්මිය සහ ගාමිණී ජයන්ත මහත්මයා ඇතුළු ඒ පින්වත් දෙපළ විසින් බලාපොරොත්තු වෙනවා 2019 අගෝස්තු මාස 15 වන දිනට මේ පරලොව ගිය ඒ පියතුමා සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ ලයනල් හෙන්රි පියතුමාණන් ඇතුළු පරලොව සැපත් වුණ විමලා හෙන්රි මෑණියන්, ජී එඩ්වඩ් පියතුමාණන්, නන්දනී ප්‍රනාන්දු සහෝදරිය සහ මෙලොව වශයෙන් සහ සාංශාරිකව මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වන සෑම සියලු ඥාති වර්ගයාටම පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරන්නේ නම් සඳහන් කරන්නට යෙදුණු පියතුමා මෑණියන් සහෝදරිය ප්‍රදාන කරගත්ත ඒ සෑම සියලු දෙනාටමත් සාංශාරිකව පින් බලාපොරොත්තු වන සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නම් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දෙනාමත් මේ කුසලය සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. හැම දෙනාටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අද දවසේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන සමනි මහත්මියට සහ ගාමිණී ජයන්ත මහත්මයාටත් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ පින්තුම් බලාපොරොත්තු වෙනවා සියලුම ඥාතීන්ට, කල්යාණ මිත්‍රාදීන්ට, ඒ වගේම සති ටීවී කාර්ය මණ්ඩලයට, සියලු ලෝකවාසී සියලු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඒ සෑම සියලු දෙනාටත් දායකත්වයේ දරන සමනි මහත්මිය සහ ජයන්ත මහත්මයා ඇතුළු පින්වත් දෙපළටත් පවුලේ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.